समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බතන්තා ධම්මස්සවන කාලෝ අයං බතන්තා ධම්මස්සවන කාලෝ අයං බතන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි ප්‍රඥා නාලිකාව ඔස්සේ මේ බණපදය ලංකා වාසීන්ට පමණක් නෙවෙයි සමස්ත ලෝක වාසීන්ටම ශ්‍රවණය කළ හැකිවන පරිදි අද දායකත්වයෙන් කටයුතු කරන්නේ අකුරැස්ස මාරඹ මිල්ල කන්දෙනියේ පෙරේරා පවුලෙහි දූපුතුන් මොනුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් තමයි අද දායකත්වයෙන් කටයුතු කරන්නේ. මේ පින්වතුන්ගේ ප්‍රධාන අරමුණු අතරේ සඳහන් කරලා තියෙනවා අකුරැස්සේ මාරඹ මිල්ල කන්දෙනියේ විසූ නාලිනී සමරසිංහ මෑණියන් අභාව ප්‍රාප්ත වී වසරක් පිරීම නිමිත්තෙන් මේ උතුම් ධර්ම දාණය සිදු කරනු ලබන අතර මේ ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තිය එතුමියටත් මීට වසර 17කට පෙර පරලෝසපත් වූ WMJ පෙරේරා පියාණන්ටත් මෑණියන් හා පියාණන්ගේ සතර වර්ගයේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් අරමුණු සඳහන් කරලා තිනවා අපි ඒවා ධර්ම දේශනාව අවසානයේදී සිහිපත් කරලා පින් දෙමු. ඒ වගේම ආශිර්වාද කරමු. එතෙක් බණ පදයකට අවධානය යොමු කරමු. මේ පින්වතුන් ඉල්ලා තියෙනවා සිහිපත් කරන්න කියලා දෙන්න කියලා. ධම්මපදයේ යමක වග්ගයේ ඉද මෝදති පෙච්ච මෝදති ගාථාව ඇසුරින් කර්මය කර්මඵලයේ සම්බන්ධ දේශනාවක් පවත්වන්න කියලා. කර්මය හා කර්මඵලය පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යය විශ්ේ ඇති කරගත් පතල මහා කරුණාවෙන් මේ ධර්මයේ දේශනා කොට වදාලා. බණ අහනකොට තමයි අපේ දහම් දැනුම වර්ධනය වෙන්නේ. ධර්මඥානෙ වැඩෙන්නේ.
ඇසූ ධර්මයේ තව තවත් ස්ථාවර වෙන්නේ. පින්වත්නි බණ අහනකොට. හිතේ යම් යම් නොසන්සුන් භාවයන්, වික්ෂිප්ත භාවයන් තියෙනවා නම් ඒවා සමනය වෙලා හිතට සහනය සංසිඳීම ලැබෙන්නේ බණ අහනකොට. හිතේ තියෙනවා නම් පින්වතුනි ධර්මයේ සම්බන්ධයෙන් සැක කටයුතු තැන්. ඒ සැක කටයුතු තැන් දුරු කර ගන්න පුළුවන් වෙන්නේ බණ අහනකොට. කෙනෙක් මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවනම් ඒ මිත්‍යා දෘෂ්ටියෙන් අත් මිදලා සම්‍යක් දෘෂ්ටියට ප්‍රවිෂ්ඨ වෙන්න බණ අහන්න ඕන. මේ සියල්ලටම වඩා පින්වතුනි අනවරාග්‍ර සංසාරයේ සැරිසරන අපට මේ සසර ගත දුක නිවා උතුම් අමා මහ නිවනින් සැනසෙන්න ධර්මයේ තමයි පිහිට වෙන්නේ. මේ ලෝකේ කාටවත් පින්වතුනි බණපදයක් අහන්න නැතුව නිවන් දකින්න බෑ. අඩුම ගානේ පින්වතුනි භාවනා කමඨහනක් වශයෙන්වත් බණපදයක් ශ්‍රවණය කිරීම අත්‍යවශ්‍යයි. එහෙනම් ධර්ම ශ්‍රවණය මෙලොව යහපත පිණිසත් පරලොව සුගතිය පිණිසත් උතුම් නිවන පිණිසත් එක එල්ලේම හේතු වෙනවා. පින්වතුනි ධම්මපදයේ යමක වග්ගය යමක කියලා කියන්නේ පින්වතුනි මේ වග්ගයට එහි තියෙන්නේ ගාථා යුගල වශයෙන්. එහෙනම් ගාථා යුගල වශයෙන් තියෙන නිසා තමයි මෙතන යමක කියලා කියන්නේ. හැම විටම එක ගාථාවකින් කියනවා පව්කම් නරක වැඩ අයහපත් වැඩ කිරීමේ ආදීනව. ඊළඟ ගාථාවෙන් කියලා දෙනවා හොඳ වැඩ යහපත් වැඩ කුසල වැඩ පුණ්‍ය කර්ම කිරීමේ ආනිසංස. මේක තමයි අවශ්‍ය. ඒ නිසා පාප කර්ම කළොත් ඒ පාප කර්ම වලින් අත්වන ආදීනවත් පුණ්‍ය කර්ම කළොත් ඉන් අත්වන ආනිසංසත් පැහැදිලි කරලා දෙනවා. බුදුදහම තුල උගන්වන ප්‍රධානතම ධර්ම සංකල්පයක් තමයි කර්මය කියන්නේ. දැන් මේ පින්වතුන් මතක් කරන්නේ මේ ගාථා රත්නයක් ඉදිරිපත් කරනවා ඉද මෝදති පෙච්ච මෝදති කත පුඤ්ඤෝ උභයත්ත මෝදති. දැන් මේ ගාථා රත්නයෙන් කියන්නේ පින්වතුනි පින් කරන තැනැත්තා මෙලොවත් සතුට වෙනවා. මෙලොව සතුට ලැබිය හැක්කේ පින් කරන කෙනාටයි. පරලොව සතුටු විය හැක්කේද පින් කරන කෙනාටයි. උභයත්ත මෝදති මේ දෙලොවම සතුටු විය හැක්කේ පින් කරන කෙනාටයි. එහෙනම් කුසල කර්ම කරලා පාරිශුද්ධත්වයට පිරිසිදු භාවයට නිවැරදි භාවයට පත්විය හැක්කේද පින් කරන කෙනාටයි. එනම් කුසල කර්ම කර්මයනේ කර්ම කුසල කර්ම කරන කෙනාට. කර්මය යනු කුමක්ද?
කර්මය කියලා කියන්නේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව තමයි කර්මය කියලා කියන්නේ. අංග සම්පූර්ණ කර්මයක් සිදුවීම සඳහා චේතනාව පමණක් ප්‍රමාණවත්ද? චේතනාවක් ඇති වුණොත් එතන කර්මය තමයි. සිතනේ මූලික වශයෙන් බලපාන්නේ පින්නතුනි. හොඳ චේතනාවක් ආවොත් ඒක කුසල කර්මයක්, පුණ්‍ය කර්මයක්. නරක චේතනාවක් ආවොත් ඒක අකුසල කර්මයක්, පාප කර්මයක්. මනසාචේ පදුට්ටේන මනසා දූෂිත මනසින් බාසතිවා කරෝතිවා යමක් කිව්වොත් කළොත් තතෝනං දුක්ඛමන් වේති. එතකොට දැන් මේ අයහපත් පාපී කර්මවලට ප්‍රතිවිපාක එනව මොන ප්‍රතිවිපාකද? දුක් ප්‍රතිවිපාක. කොහොමද? චක්කං වවහතෝ පදං ගැලබෙදි ගුණා පසුපස ගුණාගේ පා අනුව ඇදෙන කරත්ත රෝදය වගේ පසුපසින් එනවා. මේකයි ස්වභාවය. මනසාචේ පසන්නේන ප්‍රසන්න මනසින් බාසතිවා කරෝතිවා යමක් කිව්වොත් කළොත් තතෝනං සුඛමන් වේති. ඒවට එන්නේ සැප ප්‍රතිවිපාක. ඒ කියන්නේ කුසල කර්ම කරොත් සැප ප්‍රතිවිපාක. කොහොමද ඒවා තමන් පසුපස එන්නේ? ඡායාව අනපායිනී හෙවණැල්ල වගේ. එනම් හෙවණැල්ල වගේ තමන් පස්සෙන් එනවා. පින්නතුනි. මේක තමයි ස්වභාවය. ඒ නිසා අපි කරන ක්‍රියා කුසල කර්ම අකුසල කර්ම කියලා කොටස් දෙකයි. මේ කර්ම අකුසල කර්ම අපට දුක් ප්‍රතිවිපාක පිණිසත් කුසල කර්ම අපට හොඳ ප්‍රතිවිපාක පිණිසත් සැප ප්‍රතිවිපාක පිණිසත් හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේ ಭಾರತේ බුද්ධත්වය ලැබූ කාලෙ පින්වතුනි ශාස්ත්‍රූවරයෙක් හිටියා. එයා තමයි නිගණ්ඨනාත පුත්ත. නිගණ්ඨනාත පුත්ත ප්‍රකාශ කළේ සියල්ල පෙර කර්මයෙන් සිදුවන බවයි. යං කිංචායන් පුරිස පුද්ගලෝ පටිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සබ්බන්තං පුබ්බේ කත හේතු පෙර කර්මයෙන් තමයි මිනිසාට සැප ලැබෙන්නේ, දුක ලැබෙන්නේ, අදුක්ඛම සුඛ හිවත් මධ්‍යස්ත බව ලැබෙන්නේ පෙර කර්මය නිසාය. මෙන්න මේ අදහස ප්‍රකාශ වුණා නාත පුත්තගේ ඉගැන්වීම් වලින්. බුදුදහම පෙර කර්මය පිළිගන්නවා. හැබැයි සියල්ල පෙර කර්මයෙන් සිදුවෙන බවක් බුදුදහමේ පිළිගන්නේ නැහැ. බුදුදහම කර්මයට විශේෂ තැනක් දීලා තියෙනවා. හැබැයි සියල්ල කර්මයෙන් සිදුවන බව බුදුදහම පිළිගන්නේ නැහැ. එහෙනම් සියල්ල කර්මයට අනුව සිද්ධ වෙනවයි කියලත් සියල්ල පෙර කර්මයට අනුව සිද්ධ වෙනවයි කියලත් බුදුදහම පිළිගන්නේ නැහැ. කර්මයක් පිළිගන්නවා, පෙර කර්මයක් පිළිගන්නවා. එහෙනම් පින්වතුනි කර්මය කිව්වේ චේතනාව නම් ඒ කර්මපතයක් බවට පත් වෙන්න චේතනාව මුල් කරගත්ත කායික වාචසික මානසික ක්‍රියාවක් සිදු වෙන්න ඕන. කායේන වාචාය මනසා
චේතනාව මුල් කරගත්ත කායික වාචසික මානසික ක්‍රියාවක්. දැන් පින්වතුනි කෙනෙකුගේ උපත සිද්ධ වෙන්නේ කර්මයට අනුව. ඒ කියන්නේ දැන් ගිය භවයේ ඇතිවෙච්ච චුතිසිතට අනුවණින් ඊළඟ භවයේ ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ. චුතිසිත ඇති වෙන්න බලපෑවේ චුතිසිත තුල ඇති වෙන අදහස සඳහා බලපෑවේ මොකද්ද? එක්කෝ කුසල චේතනාවක් එක්කෝ අකුසල චේතනාවක්. අපි දකින්නෝ චුතිසිතේ කොටස් වශයෙන් කර්මය කර්ම නිමිත්ත හා ගති නිමිත්ත කියලා අවස්ථා තුනක්. දැන් කර්මයක් සිහි වෙනවා කියලා කියන්නේ අවසාන හිතට මරණාසන්න මොහොතට පෙර එතෙක් කල් ජීවත් වෙච්ච කාලය තුලදී සිද්ධ කළ අපි විසින් සිද්ධ කළ කුසල කර්ම සහ අකුසල කර්ම දෙකම තියෙනවා. එහෙනම් පැහැදිලි නේද පින්නතුනි? කර්මය අපට හේතු වෙනවයි කියන එක. කුසල කර්ම අකුසල කර්ම දෙකක් තියෙනවානේ. මේ කුසල කර්ම අකුසල කර්ම දෙකෙන් පින්නතුනි අපට බලපානවා කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් අවසාන සිතට එනවා. එතකොට අවසාන සිත සකස් වුණේ කුසල කර්මය හා අකුසල කර්මය තුලින්. එක්කෝ කුසල කර්මයක් ආව හිතට නැත්නම් අකුසල කර්මයක් හිතට ආවා. කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් හිතට එන්නේ ඒ කුසල කර්ම හෝ අකුසල කර්ම කලින් කළා තියෙන්න ඕන. නිතර නිතර පුහුණු කළේ අකුසල කර්මයක් නම් අකුසල කර්ම නම් අවසාන හිතට එන්නත් බොහෝ විට ඉඩ තියෙන අකුසල කර්මයක්. නිතර නිතර පුරුදු කළේ කුසල කර්මයක් නම් කුසල කර්ම නම් අවසාන සිතට එන්න ඉඩ තියෙන්නේ කුසල කර්මයක්. එහෙනම් කුසල කර්මයක් හිතට ආවොත් අවසාන සිතට ඊළඟ භවයේ සුගතිගාමි. අකුසල කර්මයක් හිතට ආවොත් ඊළඟ භවයේ දුගතිගාමි. එහෙනම් ඔබට අවබෝධයක් ලැබෙනවා කෙනෙකුගේ භවය තීරණය උනේ කර්මයෙන් කියන එක. ඒක කුසල කර්ම වෙන්නත් පුළුවන් අකුසල කර්ම වෙන්නත් පුළුවන්. ඒක නෙවෙයි ගැටලුව. කර්මය තමයි පාදක උනේ මොකටද? ප්‍රතිසන්දිය සිද්ධ වෙන්න. ප්‍රතිසන්දියට එක එල්ලේම බලපෑවේ මොකද්ද? කර්මය. ඒක කුසල කර්මත් වෙන්න පුළුවන් අකුසල කර්මත් වෙන්න පුළුවන්. පින්නතුන්. ඒ නිසා කුසල හෝ අකුසල කර්ම දෙකින් එකක්. එහෙනම් ප්‍රතිසන්දියට බලපෑවේ මොකද්ද? කර්මයමයි. දැන් අපේ පින්නතුනි අපි උපදිනකොට අපේ ආයුෂ ප්‍රමාණය අපි අරගෙනනේ උපදින්නේ. ආයිත් අමුතුවෙන් ආයුෂ දෙන්නත් බෑ අමුතුවෙන් ආයුෂ අඩු කරන්නත් බෑ. අර පොළවේ හැදෙන හතු జాතියක් තියෙනවා. හතු පිපෙනකොටම ඒ හත්තේ තියෙනවා මුදුනේ පස් ටිකක්. ඒ පස් ටික තරම්මයි මේ හත්ත පිපෙන්නේ. පින්නතුනි ඒ වගේ අපි උපදිනකොටම අපිත් අපේ ආයුෂ ප්‍රමාණය අරගෙන උපදින්න. දැන් අපි කියනවා අපරාධේ මේ ගමන නොගිය නම් ඔය අනතුර වෙන්නේ නැහැ.
අපි එහෙම දේවල් කියනෝනේ. එහෙනම් ඔය මරණය සිද්ධ වෙන්නේ නැහැ. අපි එච්චර කිව්වා යන්න එපා කියලා කෝ ඇහුවේ නැහැ ගියා. අපි ඕනතරම් ওই වගේ අදහස් කියනෝනේ. ඔය ගමන ගියේ නැත්තම් ඔය අනතුර වෙන්නේ නැහැ. අනතුර නොවෙන්නම් මැරෙන්නේ නැහැ. නමුත් පින්නතුනි ඒ අපි කිව්වට එහෙම ඒ මරණය සිද්ධ වෙන්න નિયમિત නම් ඒ වෙලාවේ. ඒ මරණය gedara හිටියත් සිද්ධ වෙනවා. මම උදාහරණයක් කියන්නම්. මම දන්න අපේ හිතවත් මහත්තයෙක් හිටියා. එතුමා හැමදාම උදේට මේ යෝග ව්‍යායාම කරනවා. ලෙඩක් නැහැ, විශේෂ ලෙඩක් තිබුණේ නැහැ. එතුමා කෑම කනකොටත් බොහොම ප්‍රවේශමෙන් වෙලාවට ව්‍යායාම කරලා නාල කියලා වෙලාවට නිදාගෙන උදේට නැගිටලා ඔය විදිහට තමයි දිවි ගෙවුවේ. මිල මුදලුත් තිබුණා. දැන් මොකුත් ලෙඩකුත් නැහැ. පේන්න. හැමදාම යෝග ව්‍යායාම කරනවා. ඔය මම කියන දවස උදේ මෙයා ගෙදර පැදුර එලලා දැන් ව්‍යායාම කරනවා. හැමදාම උදේට විනාඩි 45ක් විතර මෙයා මේ ව්‍යායාම කරනවා කියලා ගෙදරින් කිව්වා. එදා තාත්තා මේ මහත්තයා මේ ව්‍යායාම විනාඩි 45ක් විතර කරන්නේ දැන් පැයකටත් වඩා ගිහිල්ලා එදා මේක ඉවර කරන්නේ නැහැ. ඒ කියන්නේ ගෙදර ඒ කාමරෙන් එළියට ඇවිල්ලා නැහැ. ඊට පස්සේ දුව ගිහිල්ලා බලලා තියෙනවා මොකද තාත්තා වෙනදා මේ ව්‍යායාම කරලා එළියට එනවනේ. අද ඇයි එළියට ආවේ නැත්තේ කියලා බලනකොට තාත්තා එහෙමම පැදුරේ හාන්සි වෙලා බොහොම රිලැක්ස් පිට දැන් මේ ඉන්නවා අත් දෙකයි කකුල් දෙකයි දෙපැත්තට දාලා බැලුවාම නිින්ද ගිහිල්ලා වගේ. දුව ඇවිල්ලා කතා කරා තාත්ති කියලා. තාත්තට ඇහැරුන්නේ නැහැ. හයියෙන් කතා කළා ඇහැරුන්නේ නැහැ. ඊට පස්සේ ඇඟට අත තියලා හෙල්ලුවා. කතාවක් නැහැ. කෑ ගැහුවා අම්මට අම්මත් ඇවිල්ලා බැලුවා බලනකොට මිය ගිහිල්ලා. එහෙනම් පින්නතුනි බලන්න අපි හිතනවා gedara හිටියම මැරෙන්නේ නැහැ. අපි එහෙ ගිය නිසා තමයි මලේ ඔය අනතුර නැත්තම් මැරෙන්නේ නැහැ කියලා නෑ. මිය යන වෙලාවට කර්ම ශක්තිය අවසන් නම් පින්නතුනි මැරෙන්න වෙනවා. එහෙනම් කර්මය උපතටත් බලපානවා මරණයටත් බලපානවා. මම මේක පැහැදිලි කළේ. උපත සිද්ධ වුණෙත් කර්මය අනුව විපත සිද්ධ වුණෙත් කර්මය අනුව. ස්වභාවය ඔකයි පින්නතුනි. මනුෂ්‍ය ජීවිතයේ හැටි. මනුෂ්‍ය නෙමෙයි මොන සතා වුණත් ඔච්චරයි. ඒකයි. ඒ නිසා කාටත් කර්මය කියන එක බලපාන දෙයක්. එහෙනම් අපි මේ ජීවත් වෙන කාලේ පුළුවන් තරම් කරන්න ඕන ඉදමෝදති පෙච්චමෝද සතුටු වෙන්න පුළුවන් ක්‍රියා. සතුටු වෙන්න පුළුවන් වෙන්නේ පුණ්‍ය ක්‍රියා, පුණ්‍ය කර්ම, කුසල කර්ම වලින්. එහෙනම් මෙලොවත් සතුටු විය හැකි, පරලොවත් සතුටු විය හැකි, දෙලොවම සතුටු විය හැකි පුණ්‍ය කර්ම, කුසල කර්ම තමයි අපි කරන්න ඕන. මොකද කර්මය ඒ තරම් ජීවිතයට බලපාන නිසා. එහෙනම් අපි ඇති කරගන්න ඕන පින්නතුනි හැම වෙලාවෙම යහපත් චේතනා, හොඳ චේතනා මිස අයහපත් පාපී අකුසල චේතනා නෙවෙයි. ඒකයි පින්නතුනි.
ඒ නිසා යහපත් චේතනා ඇති කරගෙන අකුසල පාපී චේතනාවන්ට හිතට එන්න ඉඩ නොදී අපි කටයුතු කරන්න ඕන. පින්නතුනි මා කිව්වා බුදුදහමේ කර්මය පිළිගන්නවා. පෙර කර්මයක් පිළිගන්නවා. ඒත් සියල්ල කර්මයෙන් සිදුවන බව හෝ සියල්ල පෙර කර්මයෙන් සිදුවන බව බුදුදහම පිළිගන්නේ නැහැ. මම කිව්වා නිගණ්ඨනාත පුත්තතුමා තමයි ඒව පිළිගත්තේ. පෙර කර්මයෙන් සියල්ල සිදු වෙනවයි කියලා. නමුත් පින්නතුනි දැන් නාත පුත්තතුමා තව දෙයක් ප්‍රකාශ කළා. ඔහු කර්මයේ කොටස් තුනකට බෙදුවා. බෙදලා ඒක හැඳින්වුවේ දණ්ඩ නාමයෙන් කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියලා. බුදුරජාණන් වහන්සේ කර්මයේ කොටස් තුනකට බෙදුවා. බුදුහාමුදුරුවෝ හැඳින්වුවේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා. බුදුහාමුදුරුවෝ හැඳින්වුවේ එහෙමයි. නිගණ්ඨනාත පුත්ත කිව්වා ඕනෑම කායික ක්‍රියාවක් දැනුවත්ව සිද්ධ කළත් නොදැනුවත්ව සිද්ධ වුණත් ඕනෑම කායික ක්‍රියාවක් කර්මයක් වේ. බුදුහාමුදුරුවෝ එහෙම කිව්වේ නැහැ. බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළේ බුදුහාමුදුරුවෝ තැන දුන්නේ කයට නෙවෙයි මනසටයි. චේතනාව මුල් කරගත්ත ක්‍රියාව තමයි කර්මය වෙන්නේ. චේතනාවක් නැති ක්‍රියාව කර්මයක් හැටියට ගණන් ගන්නෑ. චේතනා නැති ක්‍රියාවක් තියෙනවද? ඔව්. දැන් පින්නතුනේ හිතන්න ඔබ මේ ගේ ඇතුලේ නැත්තම් එළියේ මිදුලේ ඇවිදගෙන යනවා. දැන් මෙහිම ඇවිදගෙන යනකොට සත්තු මැරෙන්න පුළුවන්ද? පුළුවන්. ඕන තරම් කකුලට පයට පෑගිලා සත්තු මැරෙන්න පුළුවන්. එතකොට පවුද අපිට? නෑ පවු නෙවෙයි. ඇයි ඒවා අකුසල කර්ම නෙවෙයි. ඇයි පින්නතුනි අපි පොළවේ කකුල තියෙන මොහොතක් පාසා හිතනවද මගේ පාදයට යට වී සතුන් මැරේවා කියලා? නෑ අපි එහෙම හිතන්නේ නෑ. එහෙනම් සතුන් මරණ චේතනාවක් අපි තුල නෑ. සතුන් මරණ චේතනාවක් අපි තුල නෑ කියන්නේ අපි එතන පවක් කළා නෑ. අන්න ඒකයි කිව්වේ චේතනාවයි මුල් වෙන්නේ ප්‍රතිඵලදායක ක්‍රියා, සචේතනික ක්‍රියා. චේතනාව මුල් කරගත්ත ක්‍රියා. ඒව තමයි බලපාන්නේ කර්මය හැටියට. ඒ චේතනාව යහපත් වුණොත් ඒක කුසල කර්මයක්, අයහපත් වුණොත් අකුසල කර්මයක්. කර්මයක් කළොත් කර්ම විපාකයක් අපට තියෙනවා. කර්ම විපාක වලින් වෙන් වෙන්න එහෙම බෑ. දැන් බලන්න කර්ම අතරේ තියෙනවා පින්වතුනි දිට්ඨ ධම්ම වේදනීය කර්ම, උපපජ්ජ වේදනීය කර්ම, අපරාපරිය වේදනීය කර්ම, අහෝසි කර්ම කියලා කොටස් හතරක්. දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියලා කියන්නේ කල කර්මය මෙලෝ වශයෙන් විපාක දෙන කර්ම. උපපජ්ජ වේදනීය කියන්නේ මෙලොව විපාක දෙන්න බැරි වුණොත් පරලෝදී විපාක දෙන කර්ම. අපරාපරිය වේදනීය කර්ම කියන්නේ සංසාරේ කවදා හරි විපාක දෙන කර්ම. අහෝසි කර්ම කියලා කියන්නේ ඒ කර්ම જાතියක් නෙවෙයි. ඒ කර්මය විපාක දෙන්න අවස්ථාවක් නැති වුණොත් මෙලෝ වශයෙන් හෝ පරලෝ වශයෙන් හෝ කවදා හරි හෝ විපාක දෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැත්තම්
ඒක අහෝසි වෙනවා. ඒවට තමයි අහෝසි කර්ම කියන්නේ. දැන් බලන්න පින්නතුනේ කර්මය විපාක දීම පුහුදුන් ණයට විතරක් නෙවෙයි. රහතන් වහන්සේලාටත් බලපාන. දැන් මුගලන් මහරහතන් වහන්සේ බලන්න මුගලන් හාමුදුරුවෝට හොරු කල්ලියක් ආව පහර දෙන්න. මේ පහර දෙන්න ආපු වෙලාවේ මුගලන් හාමුදුරුවෝ 이르දියෙන් වෙනින් තැනකට වැඩියා. ඒ 이르දිමතුන් අතර අග්‍රස්ථානයටපත් උතුමෙක්නේ. බලනකොට එතින්ටත් මේ හොරු රැන රංචුව ආව පහර දෙන්න. මුගලන් මහරහතන් වහන්සේ එතෙන්නොත් වෙනත් තැනකට වැඩියා. එතෙන්ටත් පහර දෙන්න එනවා. බැලුව අතීතයේ සිහි කළා ඇයි මේ මගේ පස්සෙන් මේ පහර දෙන්නේ? බලනකොට සංසාරේ කරපු පාප කර්මයක් තියෙනවා විපාක දෙන්න. මේ අවසන් භවය. ඒ නිසා මේ භවයේදී අනිවාර්යෙන් විපාක දිය යුතුයි. ඒ නිසා ළඟටම ඇවිල්ලා තියෙන විපාක දෙන්න. ඒ නිසා විපාක දෙන්න ඇරියා. ආන්න බලන්න රහත් වෙලා ඉන්නේ. දැන් බලන්න දාරුචීරිය පින්නතුනි. දාරුචීරිය කියලා නම හැදුනේ දර පතුරු වලින් තමයි ඇඳුම ඇඳගත්තේ. හදාගත්තේ. දර පතුරු වලින් ඇඳුම සකස් කරගත්ත නිසා ඔහුට දාරුචීරිය කියලා කිව්වා. දාරුචීරිය දුරකතර ගෙවාගෙන ආවේ බුදුහාමුදුරුවෝ දකින්න. ඉස්සෙල්ල ඔහු රහතන් වහන්සේ කෙනෙක් විදියට බොරු රංගපෑමක් කළානේ. ඒ දන්නේ නැති නිසා. ඊට පස්සේ ඔහුගේ පෙර යාළුවෙක් දේවත්වයක් ලබාගෙන හිටියේ. ඒ දේවත්වය ලබාගත් ඔහු ඇවිල්ලා පෙනී සිටමින් ඔබ ඉන්නේ වැරදි තැනක. එචා ඔබ රහත් වෙලා නැහැ බොරුවට රංගපාන්න එපා. අන්න නියම රහතන් වහන්සේ ඉන්නවා සවැත් නුවර ජේතවනාරාමේ. යන්න. ගිහිල්ලා රහත් භවයේ වටිනකම රහත් භවයේ තේරුම වටහා ගන්න. එතන ඉඳලා දාරුචීරිය පා ගමනින් දින ගණනාවක් ගත කරමින් එක එක්කෙනාගෙන් මග අහගෙන ජේතවනාරාමයට ආවා. ආවට මොකද ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩලා. ස්වාමීන් වහන්සේලාගෙන් ඇහුවා කෝ බුදුහාමුදුරු. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩලා දැන් එහෙ යන්න එපා හොයාගෙන. නෑ ස්වාමීනි එහෙම කියන්න එපා. මට ඉසව්ව කියන්න. අහගෙන දුවල ගියා බුදුහාමුදුරු හම්බෙන්න. බුදුරජාණන් වහන්සේ දැන් පිණ්ඩපාතේ යනවා. ඇතුළු ගමේ. ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට බණ පදයක් කියන්න. ඒකට මං ආවේ අහගන්න. බුදුහාමුදුරුවෝ කියනවා දාරුචීරිය මේ බණ කියන වෙලාව නෙවෙයි. මේ පිණ්ඩපාතේ වඩින වෙලාවනේ. අනේ ස්වාමීනි එහෙම කියලා හරියන්නේ නැහැ මට බණ පදයක් කියන්න. බුදුහාමුදුරුවෝ ආයිත් කරුණු පැහැදිලි කරලා කිව්වා. අහන්නෙම නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දාරුචීරියට කෙටිම බණ පදයක් කිව්වා. මොකද්ද කිව්වේ? යමක් දැක්කොත් දැක්කා විතරයි කියලා හිතන්න. යමක් ඇසුනොත් ඇසුණා විතරයි කියලා හිතන්න. තාම ගැඹුරු බණ පදයක්. ඒව අල්ල ගන්න එපා උපාදාන වශයෙන්.
දාරුචීරියේ හිටියේ බුද්ධිමත් සත්‍ය පිපාසාවෙන්. මේක සිහි කළා. ඊටාම කෙටි වෙලාවකින් සකල ක්ලේශයන් ප්‍රහීන කළ නිවන් දැක්කා. රහත් භාවයට පත් වුණා. බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිව්වා ස්වාමීනි මං කෙලෙස් ප්‍රහාණය කළා. රහත් භාවයට පත් වෙලා ඉන්නේ. මාව පැවිදි කරගන්න බුදුරජාණන් වහන්සේ. බුදුහාමුදුරුවෝ කිව්වා දාරුචීරිය රහතන් වහන්සේට ඔබ ගිහිල්ලා එහෙනම් සිවුරු පිරිකර හොයාගෙන එන්න මහාන කරන්න. සිවුරු පිරිකර හොයාගෙන ගියා මේ රහතන් වහන්සේ. එදිනම පැටවෙක් බිහි කළ වැස්සියක් පාරයිනේ හිටියා. දුවල ඇවිල්ලා එතනින් යද්දී ඒ වැස්සි හිතුවේ මේ පැටියට හානියක් කරන්න එනවා කියලා දුවල ඇවිල්ලා රහතන් වහන්සේට ඇන්න. රහතන් වහන්සේ එයින්ම මරණයටපත් වුණා නැත්තම් පිරිනිවන් පෑවා. බලන්න පින්නතුනි පෙර කර්මයක් විපාක දුන්න රහත් වෙලත් ඔන්න බලන්න කර්මය අපේ පස්සෙන් එන හැට. චක්කුපාල හාමුදුරුවෝ පෙර වෙද මහත්තයෙක් පෙර භවයක ඇස් වෙදකම් කළ කෙනෙක්. ඔහු ළඟට ආවා පින්නතුනි මේ ප්‍රතිකාර ගන්න මිනිස්සු ඒ අතරේ කාන්තාවකුත් හිටියා. මේ කාන්තාව ගානක් පොරොන්දු වුණා. ඇස් දෙක සුව වුණාම ඒ මුදල ගෙවන්න කියලා. ඇස් දෙක සුවයි. හැබැයි බෙහෙත් ගන්න එනවා. ඇවිල්ලා වෙද මහත්තයා ඇහුවාම මේ වෛද්‍යවරයා ඇහුවාම සනීපද කියලා හැමදාම කියන්නේ තාම නැහැ. තාම සනීප නැහැ. බොරු කියන්නේ මේ. අර මුදල ගෙවන්න වෙනවට. දැන් වෛද්‍යවරයා දන්නව මේ බොරු මේ කාන්තාව කියන්නේ ඇස් දෙක හොඳට සනීපයි. දැන් මොකද කරේ? මේ බොරු කියලා මාව රවට්ටන්න නේද හදන්නේ කියලා හිතු වෛද්‍යවරයා බේතක් දුන්න මේ කාන්තාවගේ ඇස් දෙක අන්ධ වෙලාම යන්න. බරපතල චේතනාවකින් කළේ. චේතනාවනේ කර්මය ක්‍රියාව චේතනාව මුල් කරගත්ත ක්‍රියාව. ඒ නිසා ඒ බරපතල කර්මයේ චක්කුපාල හාමුදුරුවෝ පැවිද්ද ලබලා භාවනා කරා මම කෙසේ හෝ රහත් වෙනවා. දිවා රෑ බලන් නැතුව නිදි වරාගෙන භාවනා කළා. නිදි වරලම ඇස් දෙක විඩාවටපත් වුණා. පින්නතුනි රහත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී අර එදා කළ කර්මය තමාගේ පස්සෙන් ඇවිල්ලා විපාක දුන්නා. චක්කුපාල හාමුදුරුවන්ගේ ඇස් දෙකම අන්ධ වුණා. බලන්න කර්මය කොච්චර බරපතලද. අකුසල කර්ම විතරක් නෙවෙයි පින්නතුනි කුසල කර්මත් එහෙමයි. කුසල කර්මත් විපාක දෙනවා. දැන් බලන්න ලාභීන් අතර අග්‍රස්ථානීය කවුද? මුගලන් මහරහත් මේ සීවලී මහරහතන් වහන්සේ. ලාභීන් අතර අග්‍රස්ථානයේ. සීවලී මහරහතන් වහන්සේට කොහේ ගියත් ගහක් ගලක් උඩ මහමෝදේ හිටියත් ලැබෙනවා. බුදුහාමුදුරුවොත් සමහර අවස්ථාවන් වලදී ඈත ගමනක් යනකොට අද අපිත් එක්ක සීවලිත් එනවද කියලා අහනවලු. මොකද දන්නවා අනිවාර්යයෙන්ම ලැබෙන බව.
රහත් වෙලා. සීවලී මහරහතන් වහන්සේ. ඒ වුණාට බලන්න පින්වතුනි ලෝසක මහරහතන් වහන්සේ ඒත් රහත් වෙලා. හැමදාම පිණ්ඩපාත යනවා. කවදාවත් දානි ලැබෙන්නේ නැහැ. මිනිස්සුන්ට පේන්නේ පාත්‍රය පිරිලා වගේ. හැබැයි මේ දෙදෙනා වහන්සේම රහත් වෙලා. රහත් බව නම් උත්තරීතර තැනටපත් වෙලා ඉවරයි. සීවලී මහරහතන් වහන්සේට ඕන තරම් ලැබෙනවා. ලෝසක මහරහතන් වහන්සේට එක දන් වේලක් ලැබෙන්නේ නැහැ. එහෙනම් කර්මය අපේ පස්සෙන් ඇවිල්ලා විපාක දෙනවද නැද්ද? විපාක දෙනවා. මේ කර්මය වෙනස් කළ නොහැකිද? කර්මය වෙනස් කරන්න පුළුවන් පින්වතුනි. හැබැයි බරපතල කර්ම වෙනස් කරන්න බෑ. දැන් ආනන්තරීය පාප කර්ම තියෙනෝනේ. ගරුක කර්ම හැටියට ගැනෙන. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝ බේදයේ බුදුහාමුදුරන්ගේ ශරීරයේ ලේසෙලවීම කියලා. මෙවැනි බරපතල පාප කර්මයක් කළොත් ඒ පාප කර්මය මේ භවයේ විපාක දෙනවා. බැරි වුණොත් ඊළඟ භවයේ විපාක දෙනවාමයි. ඒවට ආනන්තරීය පාප කර්ම කියලා කියන්නේ අනතුරු අත්භවයේම විපාක දෙනවා කියන අර්ථෙන. ආනන්තරීය පාප කර්ම ගරුක. දැන් කුසල ගරුක කර්මක් තියෙනවා. දැන් අටමහා පින්කම් ගන්න. ඒවා අපට විපාක දෙනවා. නමුත් පින්වතුනි සුළු සුළු කර්ම තියෙනවා අපට වෙනස් කරගන්න පුළුවන් ඒවා. සුළු සුළු කර්ම. මේ සුළු සුළු කර්ම පින්වතුනි වෙනස් කරන්න පුළුවන් සම්පත්තා විපත් හතරක් තියෙනවා. ඒවට කියනවා කාල ගති උපදි ප්‍රයෝග කියලා. මොනවද? කාල ගති උපදි ප්‍රයෝග. කාලය අනුව කර්මය වෙනස් කරන්න පුළුවන්. කාලයෙන් දැන් කෙනෙක් කුසල කර්මත් කරනෝ පින්නතුනි අකුසල කර්මත් කරනවා. වැඩියෙන් කලේ අකුසල කර්මය කියලා හිතන්න. අඩුවෙන් කලේ කුසල කර්ම. හැබැයි ඔහු උපදින්නේ හොඳ කාලෙක. හොඳ කාලෙක ඉපදුනාම අර වැඩියෙන් කරපු පාප කර්ම ටික ඉස්සෙල්ල විපාක දෙන්න කලින් කරපු හොඳ වැඩ ටික ඉස්සෙල්ල විපාක දෙනවා. අන්න බලන්න. කාලයෙන් කර්මය වෙනස් කළා. උපතින් කර්මය වෙනස් වෙනවා. ගති කිව්වේ ඒකයි. දැන් අපිට පේනවා සමහර තිරිසන් ආත්මයක, තිරිසන් කියන්නේ අපායක්. නමුත් තිරිසන් ආත්මික ඉපදුනත් සමහර සුනකයෝ බල්ලෝ මිනිස්සුන්ට වඩා සැප ලබන්නේ නැද්ද? ඕන තරම් සැප ලබන අය බල්ලෝ ඉන්නවා මිනිස්සුන්ට වඩා. ඇයි ඒ? බල්ලෙක් වෙන්න පව් කළත් මිනිස්සෙකුට වඩා සැප ලබන්න පින් කරලා තියෙනවා. අන්න බලන්න ගති කියන එකෙන් කර්මය වෙනස් කළ හැටි. ඒ නිසා කර්මය වෙනස් කරනවා පින්නතුනි ගති කියන එකෙන්. ඊළඟට උපදි කියන්නේ රූප ස්වභාව. රූපේනොත් කර්මය වෙනස් කරන්න පුළුවන්. උපදි සම්පත්තිය. ප්‍රයෝගේනොත් කර්මය වෙනස් කරන්න පුළුවන්. මෙවැනි ස්වභාවයක් පැහැදිලිව දකින්නට. එනම් බුදුදහම සියල්ල කර්මයෙන් සිදුවන බව හෝ සියල්ල කර්මයෙන් සිදුවන බව
පෙර කර්මය බුදුදහම පිළිගන්නවා, කර්මයක් පිළිගන්නවා. හැබැයි සියල්ල පෙර කර්මයෙන් සිද්ධ වෙනවයි කියලාවත් සියල්ල කර්මයෙන් සිද්ධ වෙනවයි කියලාවත් බුදුදහම පිළිගන්නේ නැහැ. සුළු සුළු කර්ම වෙනස් කරන්න පුළුවන්. ඒකට තමයි ඔය අපි වෙලාව බලනෝනේ. දැන් gedara කරදර වැඩි නම් මොකක්වත් හරියන්නේ නැත්තම් ආර්ථික වශයෙන් උත් ප්‍රපාතේ නම් හැමදාම ලෙඩෙක් නම් මොකද්ද කරන්නේ? අම්මලා දෛවඥයෙක් ළඟට අරන් යනවා කේන්දරේ. අරගෙන ගියාට පස්සේ ඔහු කියනවා මෙන්න මේ අපල මෙයාට තියෙනවා. ඒ නිසා මෙන්න මේ බෝධි පූජා කරන්න, බුද්ධ පූජා කරන්න, සීල් ගන්න, භාවනා කරන්න, ගුණගරුක ජීවිතයක් ගත කරන්න මෙහෙම කියනවා. එතකොට මොකද කරන්නේ? ඒ විස්තරය අහගෙන ඇවිල්ලා බෝධි පූජා කරන්න හැමදාම පන්සලට යනවා. එතකොට බෝධි පූජා කරන්න ගියාම පින්නතුනේ අර හොඳ වැඩ කරනකොට නරක කර්මයක් විපාක දෙන්න කොච්චර තිබුණත් සුළු ඒවා මේ බරපතල ඒවා නෙවෙයි. ඒක විපාක දෙන්න අවස්ථාවක් අපි දෙන්නේ නැහැ. විපාක දෙන්න ඉඩක් නැහැ එතකොට. ඒ හැම වෙලාවෙම කරන්නේ හොඳ වැඩක්. එක්ක සිල් අරගෙන ඉන්නවා, එක්ක බෝධි පූජාව කරනවා, එක්ක භාවනාවක් කරනවා. ඒ නිසා අර නරක කර්මය විපාක දෙන්න අවස්ථාවක් නැති කරාම අන්නේ කර්මය අහෝසි කර්ම බවට පත් වෙනවා. එහෙනම් කර්මය වෙනස් කරන්න පුළුවන් අපට. පින්නතුනේ බලන්න ස්වභාවය. දැන් මේ ගාථා රත්නයෙන් කියන්නේ පින්නතුනේ සතුටු වෙන්න පුළුවන් හොඳ කර්ම කරන්න. නරක කර්ම කරන්න එපා. ඉද මෝදති පෙච්ච මෝදති. සතුටු විය හැකි හොඳ කර්ම කරන්න. මෙලොවදී සතුටු වෙන්න. පරලොවදී සතුටු වෙන්න පුළුවන් හොඳ කර්ම කරන්න. එතකොට පරලොව සුගතිගාමී. ඊළඟට දෙලොවම සතුටු වෙන්න පුළුවන් හොඳ කර්ම කරන්න. පාරිශුද්ධිය ලැබෙන යහපත් කර්ම කරන්න. කුසල කර්ම කරන්න. ඒක තමයි මෙතන කියන්නේ. අන්නේ කුසල කර්ම කරනවා නම් පින්නතුනි අපේ ජීවිතය යහපත් තැනකට එනවා. ඒකයි මේ කියන්නේ. එහෙනම් යහපත් තැනකට ගේන්න පුළුවන් කුසල කර්ම සිද්ධ කරනවා නම් මෙලොවත් සතුටුයි පරලොවත් සතුටුයි. එතකොට පුණ්‍ය කර්ම කරනවා කුසල කර්මත් කරනවා. කුසල කර්ම නිසා පින්නතුනි අපේ මේ භවයත් යහපත් ලබන භවයත් යහපත්. දෙලොවම යහපත් නම් අපිට පුළුවන් ඉක්මන් භවයක මේ කුසල ශක්තිය වර්ධනය කරගෙන උතුම් අමා මහ නිවනින් සැනසෙන්න. ඒ නිසා ඔබටත් අපටත් සියලු දෙනාටම මා ප්‍රාර්ථනා කරන්නේ වැඩි වැඩියෙන් කුසල් වඩන්න. නරක පාපී අයහපත් දේ කරන්න එපා. තමන්ටත් අයහපතක් වන අනුන්ටත් අයහපතක් වන දේ නොකර තමන්ටත් යහපතක් වන අනුන්ටත් යහපතක් වන දේ සිද්ධ කිරීමෙන් මෙලොව පරලොව දෙලොවම සාර්ථක වෙනවා. උතුම් අමා මහ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. එවැනි තත්ත්වයක් ගොඩනගා ගන්නට ඔබට සියලු දෙනාටම ශක්තිය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු. අද පින්වතුනි මේ උදාර මහා ධර්ම දානමය පින්කමට දායකත්වය ගෙන කටයුතු කළේ අකුරැස්ස මාරඹ මිල්ල කන්දෙනියේ පෙරේරා පවුලේ දූපුතුන් මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් තමයි දායකත්වයේ ගත්තේ. බලාපොරොත්තු වෙනවා අකුරැස්සේ මාරඹ මිල්ල කන්දෙනියේ විසූ නාලිනී සමරසිංහ මෑණියන් අභාව ප්‍රාප්ත වේ.
වසරක් පිරීම නිමිත්තෙන් මේ උතුම් ධර්ම දානය සිදු කරනු ලබන අතර මින් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තිය එතුමියටත් මීට වසර 17කට පෙර පරලෝසපත් WMJ පෙරේරා පියාණන්ටත් මෑණියන් හා පියාණන්ගේ සතර වර්ගයේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් අනුමෝදන් වේවා. ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ කුසල ශක්තිය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් රට රැකීමේ නියුතු රණවිරුවන්ටත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සේවය කරන අයට හා ඒ පවුල්වල සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමත් මේ පින් අත්පත් වේ නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කරමි. පෙරේරා පවුලේ සුජීවත්ව සිටින සියලුම දෙනාට මේ පින් අත් වේවා නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ලැබේවා. අධ්‍යාපනයේ ලබන මොනබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. පවුලේ සියලු දෙනාගේ යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේ. අනාගත අභිවෘද්ධිය සැලසේවායි ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් පුණ්‍ය ශක්තිය මහා බ්‍රහ්ම රාජානන් වහන්සේටත් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේටත් සතරවරන් දෙවිවරුන්ටත් රටත් දයත් බුද්ධ ශාසනය සුරකින්නා වූ සියලුම දෙවිවරුන්ට ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. මේ පින් බලෙන් සියලු දෙනාගේම මෙලොව යහපත වේවා පරලෝ සුගතිය වේවා. අවසන අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. දේශක්ඛයෝ